ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලක්විර ගුවන්විදුලි ඔස්සේ විකාශනය කෙරෙන උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ පින්නතුන් සූදානම් වෙන්නේ. අද මේ පින්නතුන් ශ්‍රවණය කරන්නේ වාසෙට්ට සූත්‍රය. වාසෙට්ට කියන බ්‍රහ්මණයට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මේ දේශනාවේ පින්නත්නි, බුදුරජාණන් වහන්සේ සැබෑම බ්‍රහ්මණයා කවුද කියලා හඳුන්වා දෙනවා. ඒ වගේ මේ දේශනාව තුළ සඳහන් වෙනවා නියමාකාරයට තමන්ගේ ක්‍රියාව නිසා සැබෑම බ්‍රහ්මණෙක් වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ජීවත් වෙන අපේ මේ සමාජය තුළ වුණත් නොයේක් විදිහේ කුල ભેද තියෙනවා. නොයේක් පාට ભેද තියෙනවා. උසස් පහත් ભેද තියෙනවා. ඒ වගේම නොයේක් ජන කොටස් අතර ભેද තියෙනවා. නොයේක් ආගම් අතර ભેද තියෙනවා. මේ අතර බුදුරජාණන් වහන්සේ වදාලා සැබෑවටම තමන් කවුද කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ තමන් කරන ක්‍රියාව නිසා කියලා. එහෙම නැතුව තමන් උපන් ජාතියින්වත් තමන් උපන් කුලෙන්වත් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ මනාවකට දේශනා කළා. ඒ විදිහට බලනකොට තමන්ට තමන් ගැනම තේරුම් ගන්න පුළුවන්. තමන් මොන වගේ කෙනෙක්ද කියලා, තමන් මොන වගේ කෙනෙකුටද අයිති වෙන්නේ කියලා තමන්ගේ ක්‍රියාව තුළින්ම තමන්ට මැනගන්න පුළුවන්. මේ ලෝකේ තමාව ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් තමන් පහත් නීච බවට පත් වෙන්නේ කොහොමද? තමන් අසත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද? සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද කියන කාරණේ තමන්ගේ ක්‍රියාවෙන්ම තමා විසින් තේරුම් ගත යුතුයි කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් මේ ගැන තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ කාලයේ පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඉච්ඡානංගල ගමේ ඉච්ඡානංගල කියන වනාන්තරේ. ඉතින් මේ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච සම්භාවනීය බ්‍රහ්මණයන් ඉච්ඡානංගල ගමේ වාසය කළා. ඒ අතර හිටියා ඒ කාලේ ප්‍රසිද්ධ බ්‍රහ්මණයෝ වෙච්ච චංකි බ්‍රහ්මණය, තාරුක්ක බ්‍රහ්මණය, පොක්කරසාති බ්‍රහ්මණය, ජානුස්සෝනි බ්‍රහ්මණය, තෝදේය බ්‍රහ්මණය ආදී නොයෙක් ප්‍රසිද්ධ වූ ඊටාම සම්භාවනීය වූ නොයෙක් බ්‍රහ්මණවරු මේ ගමේ හිටියා. ඉතින් ඔය අතරේ මේ බ්‍රහ්මණයන්ගේ ගෝලයෝ වෙච්ච බ්‍රහ්මණයෝ දෙන්නෙක් හිටියා, වාසෙට්ට භාරද්වාජ කියලා. ඉතින් මේ වාසෙට්ට භාරද්වාජ කියන තරුණයෝ දෙන්න උදේ කාලේ ව්‍යායාම පිණිස මේ වනාන්තරේ ඇවිදගෙන ගියා. ඉතින් ওই විදිහට මේ වනාන්තරයේ සක්මන් කර යන අතරේ මේ දෙන්න අතරේ පුංචි කතා බහක් ඇති වුණා. ඒ තමයි සැබෑවටම බ්‍රහ්මණයෙක් වෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ භාරද්වාජ මානවකයා උත්තර දෙනවා කොහොමද බ්‍රහ්මණයෙක් වෙන්නේ කියලා. ඉතින් කියනවා පින්වත, බ්‍රහ්මණයෙක් වෙන්නේ මෞපිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු වෙච්ච සුජාත උපතක් තියෙන්න ඕන. ඒ වගේම මුතුන් මිත්තන්ගේ 7 වෙනි පරම්පරාව දක්වාම පිරිසිදු ග්‍රහණයකින් යුක්ත වෙන්න ඕන. ඒ වගේම ජාතිවාදයෙන් බැහැර නොකරන්න ඕන. ඒ වගේම ජාතිවාදයෙන් ගරහන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් පින්නත මෙන්න මේ කාරණින් තමයි බ්‍රහ්මණයෙක් වෙන්නේ.
ඊට පස්සේ වාසිට්ඨ මානවකයා කියනවා පින්නත යම් කලෙක කෙනෙක් සිල්වත් වෙනවා නම් යහපත් ගති පැවතුම් වලින් යුක්ත වෙනවා නම් මෙන්න මේ කාරණේ තමයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. දැන් මේ විදිහට මේ දෙන්න අතර මේ කතාව සිද්ධ වුණාට මේ දෙන්නට බැරි වුණා තමන්ගේ මතේ මොකක්ද කියලා හරියටම කියන්න. ඉතින් එතකොට භාරද්වාජ මානවකයාට තමන්ගේ මතය වාසෙට්ඨ මානවකයාට හේතු ගන්නන්නත් බැරි වුණා. ඒ වගේම වාසෙට්ඨ මානවකයාගේ මතය භාරද්වාජ මානවකයාට හේතු ගන්නන්න බැරි වුණා. ඉතින් මේ විදිහට මේ දෙන්නගේ කතාව එක එක්කෙනාට තේරුම් කරවන්න බැරි වෙච්ච ඉඳා මේගොල්ලෝ කල්පනා කරා මේ කාරණේ කොහොම හරි අපි තේරුම් ගන්න ඕන කියලා. අපි මේ කාරණේ අර්ථය කොහෙන් හරි හොයා ගන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේ වාසිට්ඨ කියනවා බවත් භාරද්වාජ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගල වනපියසේ වැඩ ඉන්නවා. ඉතින් අපි මේ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහුණොත් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. උන්වහන්සේ ගැන මෙන්න මේ වගේ කීර්ති ගෝසාවක් පැතිරලා තියෙනවා. ඒ භාගතුන් වහන්සේ මේ කාරණෙන් අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරුෂ ධම්මසාරථී වනසේක සත්තා දේවමනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා. බවත් භාරද්වාජ අපි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැ දකින්න යමු. ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ওই කාරණේ අහමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් විදිහකින් පිළිතුරු දෙනවනම් ඒ විදිහට අපි දරාගමු. ඉතින් මේ භාරද්වාජ තරුණයත් මේ කාරණේට කැමති වුණා. කැමති වෙලා මේ දෙන්නම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටින් කතා බහ කරලා එකත් පස්ස වාඩි වුණා. එකත් පස්ස වාඩි වෙලා මේ මානවකයෝ දෙන්න, කියන්නේ වාසිට්ඨ භාරද්වාජ මේ තරුණයෝ දෙන්න බුදුරජාණන් වහන්සේට තමන්ගේ ප්‍රශ්න යොමු කළේ ගාථාවලින්. ගාථාවලින් තමයි තමන්ගේ ප්‍රශ්නෙට පිළිතුරු ඇහුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පළමුවෙන්ම ගාථා ප්‍රකාශ කළා. අනුඤ්ඤාත පටිඤ්ඤාතා තේ විජ්ජා මයමස්ස බොහෝ අහම් පොක්කර සාතිස්ස තාරුක්කස්සායම් මානවෝ. බවත් ගෞතමයන් වහන්සේ අපි ආචාර්යවරුන්ගේ පූර්ණ පරීක්ෂණයන්ගෙන් සමර්ථ වෙච්ච අපගේ දැනුම ප්‍රතිඥා දෙන ත්‍රිවේදෙහි පාරප්‍රාප්ත බ්‍රහ්මණයෝ. ඉතින් මම පොක්කර සාති බ්‍රහ්මණයාගේ ශිෂ්‍යයෙක්. ඒ වගේ මේ තරුණයා තාරුක්ක බ්‍රහ්මණයාගේ ශිෂ්‍යයෙක්. ඉතින් මේ දෙන්න තමන් කවුද කියලා මුලින්ම හඳුන්වා දුන්නා. ඊට පස්සේ කියනවා ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රහ්මණයෝ විසින් යමක් කියලා තියනවාද ඒ සියලු දේ ගැනම අපිට නිපුණ දැනුමක් තියෙනවා. පදක ව්‍යාකරණ මන්ත්‍ර ජප කියන මේ දේවල් තුල අපි ගුරුවරුන් හා සමසමව ඉන්නවා. තේසන්නෝ ಜಾති වාදස්මින් විවාදෝ අත්ති ගෝතම ජාතියා බ්‍රහ්මනෝ හෝති භාරද්වාජෝ ඉති භාසති අහංච කම්මනා භූමි ඒවං ජානාහි චක්කුම. භවත් ගෞතමයන් වහන්සේ ඒ අප අතරේ ජාතිවාදී පිළිබඳ යම්කිසි විවාදයක් ඇති වුණා. භාරද්වාජ මානවකයා කියන්නේ බ්‍රහ්මණෙක් වෙන්නේ උපතින් කියලා. එහෙත් මම කියන්නේ බ්‍රහ්මණෙක් වෙන්නේ තමා කරන ක්‍රියාවට අනුව කියලා. දහම් මැස් ඇති ශ්‍රමණයන් වහන්සේ අප අතරේ මෙවැනි විවාදයක් හටගත්ත බව දැනගත මැනව. තේන සක්කෝම ඥාපේතුම් අඤ්ඤමඤ්ඤම් මයං උභෝ භගවන්තං පුට්ඨු මාගම්ම සම්බුද්ධං ඉති විස්සුතං. ඉතින් අපි දෙන්නට මේ මතය එකිනෙකාට හේතු ගන්නවන්ට බැරි වුණා. ඒ නිසා මේ ලෝකේ පුරා සම්මා සම්බුද්ධ ලෙස සුපතලෝ භාග්‍යතුන් වහන්සේගෙන් අහණ්ඩයි අපි මේ ආවේ. චන්දං යතා khයාතීතං පෙච්ච පංජලිකා ජනා වන්දමානා නමස්සන්ති ඒවං ලෝකස්මින් ගෝතමං චක්කුං ලෝකේ සමුප්පන්නං මයං පුච්චාම ගෝතමං. ලෝවැසි සත්වයා
පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ දුටුවට පස්සේ දෑත් එක්කොට ඒට වන්දනා කරනවා. අන්න ඒ වගේ අපි මේ ලෝකයේ ඇති එකම ඇසබඳු ගෞතමයන් වහන්සේ වෙත පැමුණුනේ ආදරයෙන් වන්දනා කොට ගෞතමයන් වහන්සේගේ මේ කාරණය අහන්න. ජාතියා බ්‍රහ්මනෝ හෝති උදාහු භවති කම්මනා අජානතං නෝ පබ්‍රූහි යතා ජානේමු බ්‍රහ්මනන්ති. බ්‍රහ්මණයෙක් වෙන්නේ උපදින්ද? එහෙම නැත්නම් තමා විසින් කරන්නා වූ ක්‍රියාවට අනුවද? මේ ගැන නොදන්නා අපි යම් අයුරකින් දැනගන්නෙමු නම් එලෙසින් සැබෑ බ්‍රහ්මණයා පිළිබඳ අපට වදාරන සේක්වා. ඉතින් මෙන්න මේ විදිහට ගාථාවලින් මේ මානවකයෝ දෙන්න බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා ඇත්තටම බ්‍රහ්මණයෙක් වෙන්නේ කොහොමද කියලා. බ්‍රහ්මණයෙක් වෙන්නේ උපතින්ද? එහෙම නැත්නම් තමන් විසින් කරන ක්‍රියාවට අනුවද? ඉතින් මෙන්න මේ කාරණේ අපිට පැහැදිලි කරලා දෙන්න කියලා ගාථාවලින් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට ගාථාවලින්ම පිළිතුරු දුන්නා. ඊතා සොඳුරු ගාථාවලින් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කළා පින්වත්නි. මේ ගාථාවල අර්ථය විමසමින් අපි මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි තේසං වෝහං ව්‍යාචික්කිස්සං අනුපුබ්බං යතාතතං ජාති විභංගං පානානං අඤ්ඤමඤ්ඤහ ජාතියෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෙන්නටම එකම ගෝත්‍ර නාමකින් ආමන්ත්‍රණය කළා. ඒ කියන්නේ වාසෙට්ට කියන නමින්. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් වාසෙට්ටේනි මම ඔබට ඒ ජාතීන් පිළිබඳ අනුපිළිවෙලින් කියලා දෙනවා. ජාතීන්ගේ විස්තර විභාග ප්‍රකාශ කරනවා. ඒ ජාතීන් අතර වෙනස්කමුත් කියලා දෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවලින්ම මේ විදිහට දේශනා කළා. තිනරුක්ඛේපි ජානාත නචාපි පටිජානරි ලිංගං ජාතිමයන් තේසං අඤ්ඤමඤ්ඤාහි ජාතියෝ. මේ ලෝකේ තියෙන තෘණ වර්ග, වෘක්ෂ වර්ග, එහෙම නැත්නම් මේ තියෙන තනකොළ ಜಾති, මේ තියෙන ගස් වර්ග ඒවා තම තමන්ගේ ජාතීන් පිළිබඳ වෙනසක් දන්නේ නැහැ. ඒ වුණාට ඒ තනකොළ ගස් ආදී සටහන් විදිහට උප්පත්තීන් ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කමක් තියෙනවා. ඒ වගේ විවිධ ජාතීන් ඉන්නවා. ඒ කියන්නේ තනකොළ වලට එක එක ආකාරයේ නම් තියෙනවා. ඒතර මේ තනකොළ වලට නොයෙක් ආකාරයේ නම් යොදලා ඒව වෙන් කරලා තියෙනවා. එතකොට ඒ විදිහට ඔන්න තනකොළ වෙන් වෙලා තියෙනවා. හැබැයි මේ තනකොළ දන්නේ නැහැ තමන්ගේ ජාතීන් පිළිබඳ වෙනසක් තියෙනවා කියලා. ඒ වගේම දැන් ගස් කොළන් ගත්තට පස්සේ ගස් අතරේ වෙනසක් තියෙනවනේ. අඹ ගස් තියෙනවා, කොස් ගස් තියෙනවා, දෙල් ගස් තියෙනවා. මේ විදිහට නොයෙක් ගස් ಜಾති තියෙනවා. හැබැයි මේ ගස් වෙනස් වුණාට තමන්ගේ ජාතීන් අතර වෙනසක් තියෙනවා කියලා මේ ගස් දන්නේ නැහැ. හැබැයි නොයෙක් ආකාරයේ නම් වලින් හඳුන්වන විවිධාකාර වෙනස්කම් වලින් යුක්ත මේ තනකොළ ගස් වර්ග තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි නොයෙක් චූටි සත්තු ಜಾති ඉන්නවා. කුරා කුහුඹෝ ඉන්නවා, චූටි සත්තු ಜಾති, කීට පණුව ඉන්නවා, පළඟැටියෝ ආදී නොයෙක් සටහන් තියෙන සත්තු ඉන්නවා. එතකොට මේ සත්තුන්ගේ වෙනසක් තියෙනවා. වෙනස් සටහනක් තියෙනවා. උපතින්ම ලබන වෙනස්කමක් ඒ සත්තුන්ට තියෙනවා. එතකොට මේ සත්තු අතර විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ වර්ගයේ ජාතීන් ඉන්නවා. එතකොට පින්වත්නි දැන් මේ පුංචි සත්තු අතරේ ඇහැට පේන්නේ නැති ඇහැට පේන මේ නොයෙක් ආකාරයේ විවිධ වර්ගයේ සත්තු ඉන්නවා. එතකොට මේ සත්තු අතරේ කොච්චරනම් වෙනසක් තියෙනවද? නොයෙක් වෙනස්කම් තියෙනවා. හැඩරුව අතින් ගත්තත්, රූප සටහන් අතින් ගත්තත්, පාට විදිහට ගත්තත් නොයෙක් ආකාරයේ වෙනසක් තියෙනවා. ඒ අතරේ විවිධ ජාතීන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චතුප්පදේපි ජානාත කුද්දකේච මහල්ලකේ.
ඒ කියන්නේ සිව්පා සත්තු ඉන්නවා. ඒ සත්තු අතරේ කුඩා සත්තු ඉන්නවා. අති විශාල සත්තු ඉන්නවා. එතකොට මේ සත්තු අතරේ සටහන් විදිහට උප්පත්තියම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. ඒ වගේම විවිධ ජාතීන් ඉන්නවා. දැන් එතකොට මේ සත්තු අතරේ ගත්තොත් එහෙම බලන්න මේ සත්තුන්ගේ තියෙන වෙනස්කම්. කකුල් හතරේ සත්තුන්ගේ වෙනස්කම. පුංචි සත්තු ඉන්නවා, විශාල සත්තු ඉන්නවා. ඒ වගේම නොයෙක් හැඩරුවෙන් යුක්ත සත්තු ඉන්නවා. නොයෙක් පාටවල් වලින් යුක්ත සත්තු ඉන්නවා. මේ වගේ විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පාදූ දරේපි ජානාත උරගේ දීඝ පිට්ටිකේ උදරයේම පාදේ කරගත් සත්තු ඉන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? උදරයේම පාදේ කරගත් සත්තු. ඒ කියන්නේ තමන්ගේ උදර ප්‍රදේශයේම තමයි පාදේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සර්පයෝ, නාගයෝ, උරගයෝ කියලා කියන්නේ මෙන්න මේ සත්වයෝ. එතකොට මේ සත්තු තමන්ගේ උදරයේ පාදේ කරගෙන තමයි ගමන් කරන්නේ. එතකොට මේ සත්තු අතරේ නොයෙක් ආකාරයේ සටහන් වශයෙන් වෙනස්කම් තියෙනවා. උප්පත්තියම ලැබූ වෙනස්කම් තියෙනවා. විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි තතෝ මච්චේපි ජානාත උදකේ වාරි ගෝචරි. ජලයේ බැසගෙන ඉන්න ජලයේ උපන් සත්තු ඉන්නවා. මත්ස්‍යයෝ, මේ මාළු වගේ සත්තු. එතකොට මේ සත්තු අතරේ කොතරම් වෙනස්කමක් තියෙනවද? දැන් මුහුදේ ඉන්න මාළු ගත්තොත් එහෙම කොච්චර වෙනස්ද? ඒ වගේම විවිධාකාර සත්තු ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට ඒ සත්තුන්ගේ සටහන් වශයෙන් වෙනස්කම් තියෙනවා. උප්පත්තියෙන්ම ලැබූ එකිනෙකාට වෙනස් වූ විවිධාකාර වෙනස්කම් තියෙනවා. ඒ අතරේ විවිධ ජාතීන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තතෝ පක්කීපි ජානාත පත්තයාතේ විහංගමි පියාපත්ම යානාවකොට අහසේ ඇවිද යන පක්ෂීන් ඉන්නවා. ඒ සත්තු දිහා බලන්න කියනවා. ඒ සත්තුන්ගේ සටහන් වශයෙන් වෙනස්කම් තියෙනවා. උප්පත්තියම ලැබූ එකිනෙකාට විවිධාකාර වෙනස්කම් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා. දැන් බලන්න එතකොට කුරුල්ලෝ අතරේ ගත්තොත් කොච්චර වෙනස්කමක් තියෙනවද? පුදුමාකාර වෙනසක් තියෙන්නේ. ඒතර මේ සත්තු කොහොම පියාඹනවද කියලා සමහර වෙලාවට හිතා ගන්න බෑ. ඒ තරම් මේ සත්තුන්ගේ විවිධාකාර වෙනසක් තියෙනවා. ඒතර මේ වගේ එක එක ආකාරයට වෙනස් සත්තු ඉන්නවා. ඒතර මේ කුරුල්ලෝ අතරේ ඉන්න සත්තුන්ගේ වෙනස්කමක් තියෙනවා. විවිධ ජාතීන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යතා ඒතාසු ජාතීසු ලිංගං ජාතුමයම් පුතු ඒවන් නත්ති මනුස්සේසු ලිංගං ජාතුමයම් පුතු. එතකොට ඔය ජාතීන් තුල උපතින්ම හටගත්ත විවිධාකාර වෙනස්කම් බහුලව තියෙනවා. හැබැයි එහෙම වුණාට මනුස්ස වර්ගය අතර උපතින්ම හටගත්ත විවිධාකාර වෙනස්කම් බහුල වශයෙන් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර බලන්න දැන් මේ සත්තු අතරේ එක එක ආකාරයේ නොයෙක් ආකාරයේ වෙනස්කම් තියෙනවා. ඒ වගේ මේ ගස් කොළන් අතරේ නොයෙක් ආකාරයේ විවිධාකාර වෙනස්කම් තියෙනවා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනුස්ස වර්ගයාගේ උපතින් මේ තියෙන සටහන් වලින් නොයෙක් වෙනස්කම් බහුලව නැහැ කියලා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න කේසේහි න සීසේහි න කන්හි න අක්ඛීහි න මුකේන න නාසාය න ඔට්ටේහි බමෝහිවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මේ මිනිස්යන් අතරේ කෙස්වල වෙනසක් නැහැ. හිසේ වෙනසක් නැහැ. කන්වල වෙනසක් නැහැ. ඇස්වල වෙනසක් නැහැ. මුඛයේ වෙනසක් නැහැ. නාසයේ වෙනසක් නැහැ. තොල්වල වෙනසක් නැහැ. ඇහි බැමි වල වෙනසක් නැහැ. බලන්න එතකොට මේ මනුස්ස වර්ගය අතර ගත්තොත් ගොඩාක් දෙනෙක්ගේ කෙස්
එක වගේ. ඒ වගේම හිසේ වෙනසක් නෑ. කන්වලත් වෙනසක් නෑ, ඇස්වලත් වෙනසක් නෑ. එතකොට දැන් සමහර අය කර්මානුරූපව කර්ම විපාක අනුව වෙනස් වුණාට හැම මනුස්ස වර්ගයාටම මේ දේවල් සමානයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා න ගීවාය න අංසේහි න උදරේන න පිට්ටියා න සෝනියා න උරසා න සම්බාධේ න මේතුනි. බුදුරජාණන් වහන්සේ වදාළා බෙල්ලේ වෙනසක් නෑ, උරහිස්වල වෙනසක් නෑ, කුසේ වෙනසක් නෑ, පිටේ වෙනසක් නෑ, බඩවැල් වල වෙනසක් නෑ, උරේ වෙනසක් නැහැ. ඒ වගේම තමන්ගේ රහස් ප්‍රදේශවල වෙනසක් නැහැ. ඒ වගේම කාමසේවනෙත් වෙනසක් නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා අත්වල වෙනසක් නැහැ, පාවල වෙනසක් නැහැ, ඇඟිලිවල වෙනසක් නැහැ, නියපොතුවල වෙනසක් නැහැ, කෙන්ඩාවල වෙනසක් නැහැ, කලවහේ වෙනසක් නැහැ, හැඩරුවේ වෙනසක් නැහැ, සොරේ වෙනසක් නැහැ. වෙනත් සත්ව ජාතීන් තුළ උපතින්ම හටගත්ත වෙනස්කම් මිනිස්සු තුළ නෑනී කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට දැන් බලන්න මිනිස්සු අතරේ ගත්තොත් මේ මිනිස්සුන්ගේ ගොඩාක් දේවල් එකිනෙකට සමානයි. හැබැයි මේ සත්තු ගත්තොත් එහෙම නැත්තම් මේ ගස් කොළන් ගත්තොත් ඒ හැමදේම එකිනෙකට වෙනස් කියනවා. විවිධාකාර වෙනස්කම් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මිනිස් ශරීරවල වෙන්වෙන් වශයෙන් දැක්ක හැකි වෙනස්කම් පෙනෙන්නට නැහැ. නමුත් මිනිස්සු අතර ව්‍යවහාරයේදී හඳුනා ගැනීම පිණිස වෙනස්කම් ඇතැයි කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? දැන් මේ මිනිස්යාගේ ශරීරවල වෙනස්කමක් නැහැ. එහෙම පේන්න විදිහක් නැහැ. හැබැයි මේ කතා කරන විදිහට ව්‍යවහාරයේදී හඳුනා ගන්නකොට වෙනසක් තියෙනවා කියලා කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කාරණේ පැහැදිලි කළා. මිනිස්සු අතරේ කවුරු හරි කෙනෙක් කෘෂිකර්මය කරනවා නම් එහෙම නැත්නම් ගව පාලනය කරනවා නම් මේ දේවල් වලින් ජීවත් වෙනවා නම් ඒ කෙනාට කියන්නේ ඔහු ගැන දැනගන්නේ ගොවියෙක් කියලා. හැබැයි ඔහුට බ්‍රහ්මණෙක් කියලා කියන්නේ. දැන් බලන්න එතකොට ඒ කෙනා කරන දේ අනුව තමයි නම වැටිලා තියෙන්නේ. එතකොට ඒ කෙනාට ගොවියෙක් කියලා කියන්නේ ඒ කෙනා කෘෂිකර්මය කරන හින්දා. එහෙම නැත්නම් ගව පාලනය කරන හින්දා. ඒතර මේ වගේ කෙනෙකුට ගොවියා කියලා කියනවා. හැබැයි ඒ කෙනාට බ්‍රහ්මණයා කියලා කියන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මිනිස්සු අතර ඉන්නවා කෙනෙක් නොඑක් ශිල්ප ශාස්ත්‍ර වලින් ජීවත් වෙනවා. එතකොට මේ වගේ නොඑක් ශිල්ප ඉගෙනගෙන ඒ තුලින් ජීවත් වෙනවා නම් ඔහුට කියන්නේ ශිල්පියෙක් කියලා. එහෙම නැතුව බ්‍රහ්මණෙක් කියලා ඔහුට කියන්නේ. ඒ වගේම තමයි මිනිස්සු අතර ඉන්නවා යමෙක් වෙළඳ ව්‍යාපාර කරනවා නම්, වෙළඳාම් කරනවා නම්, වෙළඳ කටයුතු කරනවා නම් වාසෙට ඔහුට කියන්නේ වෙළෙන්දෙක් කියලා. එහෙම නැතුව බමුණෙක් කියලා නෙවෙයි. ඒ වගේම මිනිස්සු අතර ඉන්නවා අනුන්ට බැල මෙහෙවරකම් කරලා ජීවත් වෙන මිනිස්සු. වාසෙට අනුන්ට බැල මෙහෙවරකම් කරන කෙනාට මෙහෙකාරයෙක් කියලා කියනවා මිසක් බමුණෙක් කියලා කියන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟ කාරණේ තමයි කියනවා මිනිස්සු අතර යමෙක් හොරකම් කරනවා, සොරකමින් ජීවත් වෙනවා නම් වාසෙට මොහු ගැන දැනගන්න තියෙන හොරෙක් හැටියට, එහෙම නැතුව බමුණෙක් විදිහට නෙවෙයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මිනිස්සු අතරේ කවුරු හරි කෙනෙක් මිනිස්සු අතරේ යමෙක් අවියාවුද ධර්මින් ජීවත් වෙනවා නම්, අවියාවුද දරාගෙන ජීවත් වෙනවා නම් වාසෙට ඔහුට කියන්නේ හමුදාකාරයෙක් කියලා. එහෙම නැතුව ඔහුට බමුණෙක් කියන්නේ කිව්වා. ඊළඟට වදාළ බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් යාග හෝම කරලා අනුන්ට අනුශාසනා කරගෙන ජීවත් වෙනවා නම් වාසෙට ඔහුට කියන්නේ යාග කරන්නෙක් කියලා මිසක් බ්‍රහ්මණෙක් කියලා නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසුන් අතර යමෙක් ගමෙන් රටින් ලැබෙන ආදායමින් ජීවත් වෙනවා නම් වාසෙට ඔහුට කියන්නේ රජෙක් කියලා. එහෙම නැතුව
බ්‍රහ්මණයෙක් කියලා නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් මවගේ යෝනියෙන් ඉපදුන පමණින් ඔහු බ්‍රහ්මණයෙක් කියලා මං කියන්නේ නැහැ. හැබැයි ඔහු කෙලෙස් සහිතව ඉඳලා භවත කියලා කිව්වට ඔහුට ඒක නමක් විතරයි. යමෙක් කෙලෙස් රහිත නම්, උපාදාන රහිත නම් අන්නේ කෙනාට තමයි මම බ්‍රහ්මණයා කියලා කියන්නේ. දැන් එතකොට බලන්න පින්වත්නි, අපේ සමාජය තුළ වුණත් මේ වගේ විවිධාකාර බවක් නැද්ද? මෙවැනි විවිධාකාර බවක් තියෙනවා. එතකොට සමහර අය අඳින වස්ත්‍රය අනුව මිනිස්සු වෙන් කළා නැද්ද? දැන් හොඳට ටයි කෝට් දාලා සපත්තු දානවනම් එයා මහත්තයා, මහත්තුරු කියලා කියනවා. හොඳට සුදු රෙදි ඇඳලා ඉන්නවනම් එයා සිල්වත් කියලා කියනවා. හොඳ යාන වාහන වල යනකොට ඒගොල්ලෝ පෝසත් කියලා කියනවා. කිසි දෙයක් අඳින්න පළඳින්න නැත්තම්, කන්න දෙයක් නැත්තම් අපි කියනවා ඒ අය දුප්පත් කියලා. මේ විදිහට අපි මේ පුද්ගලයෝ දිහා බලලා එයාව වෙන් කරනවා. ඒතර අපේ සමාජය තුළ තියෙන මේ වගේ පාට ભેදයක් තියෙනවා. කුල ભેදයක් තියෙනවා. කුල වලට බෙදනවා. පාට වලට වෙන් කරනවා. නොඑක් විදිහට මිනිස්සු අතරේ බෙදීමක් තියෙනවා. හැබැයි මේ බෙදීම තියෙන්නේ කෙලෙස් සහිත මිනිස්සු අතරේ. කෙලෙස් සහිත අය අතරේ තමයි මේ බෙදීම තියෙන්නේ. ඉතින් මේ කෙලෙස් තියෙන පුද්ගලයෝ අතරේ මෙවැනි බෙදීමක් තියෙනවා කියලා කියන්නේ කෙලෙස් ඇති පුද්ගලයන් අතර හැමදාම විසඳුම් නැති අරුබුදයක් හැදෙනවා. එතකොට මේ අරුබුද හැදෙන්නේ තමන් තුළ උපදින කෙලෙස් නිසා, වෛරය නිසා, ක්‍රෝධය නිසා, ඉරිසියාව නිසා, මසුරුකම නිසා, ගුණමකු බව නිසා. ඒතර මේ වගේ නොයෙක් කෙලෙස් නිසා අපි මේ ජාතීන් අතරේ නොයෙක් බෙදීම් ඇති කරගෙන කෙලෙස් සහිත වාසය කරද්දී නොයෙක් අරුබුද හැදෙනවා. එකිනෙකාට ඉරිසියා කරනවා, එකිනෙකාට වෛර කරනවා, එකිනෙකාට ක්‍රෝධ කරනවා, බද්ධ වෛරය ඇති කරගන්නවා, අනිත් අය නසනවා. ඒ වගේ දේවල් අපේ හිත් තුළ ඇති වෙන්නේ මේ කෙලෙස් සහිතව අපි ජීවත් වෙන නිසා. ඒ විදිහට කෙලෙස් සහිතව අපි මේ මිනිස්සු බෙදාගෙන කටයුතු කරන්නේ ඇත්තටම නෙවෙයි. අපි ඇත්තටම මහත්තුරු කියන්නේ ඇත්තටම සීලවන්තයන්ට නෙවෙයි. ඒ වගේම අපි පෝසතුන් කියන්නේ සැබවින්ම උපාසකයන්ට නෙවෙයි. ඒ වගේම කෙනෙක් සුදුවට හැන්ද පමණින් එයා උපාසකෙක්වත් උපාසිකාවක්වත් වෙන්නේ නැහැ. එතකොට අපි විවහාර කරන විදිහට තමයි අපි මේ මිනිස්සුන්ව වෙන් කරගෙන තියෙන්නේ. එහෙම බලපුවාම කෙලෙස් සහිත අය තමයි අපි මේ වෙන් කරගෙන ඉන්නේ. එතකොට අපි සැබෑවටම සැබෑදේ අත්දකලා නෙවෙයි අපි මේ සමාජය වෙන් කරගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා සැබෑවටම හඳුන ගන්නවා නම් සැබෑවටම උතුම් කෙනා කවුද කියලා එයාට තමයි බ්‍රහ්මණයා කියන්නේ. අන්නේ සැබෑම උතුම් කෙනා කවුද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. යම්කිසි කෙනෙක් දුෂ්ට රහිත සිතින් ඉන්නවා නම්, ආක්‍රෝෂ නින්දා වදබන්ධන කරද්දී ඒවා ඉවසනවා නම්, ඉවසීමම බලය කරගෙන ඉන්නවා නම්, ඉවසීමම බල සේනාව කරගෙන ඉන්නවා නම් අන්න මේ කෙනාට තමයි බ්‍රහ්මණයා කියලා කියන්නේ. එතකොට මේ මිනිස් වර්ගය අතරේ කවුරු හරි කෙනෙක් දුෂ්ට නැතුව ඉන්නවා නම්, ආක්‍රෝෂ පරිභව කරන්නේ නැතුව ඉන්නවා නම්, ඒ වගේම ඒ නින්දා අපහාස ඉවසනවා නම්, ඉවසීම බලය කරගෙන ඉන්නවා නම් අන්න ඒ කෙනා මේ මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ක්‍රෝධ නොකරන්නා වූ වත්පිළිවෙතින් යුතු සීලවන්තෝ නිකලෙස්සෝ මුළුමනින්ම දමණයට පත් වූ අන්තිම ශරීරයක් දරා සිටින කෙනාටයි මම බ්‍රහ්මණයා කියන්නේ. පෙර බුදුරජාණන් වහන්සේ වදාලා කිසිම ක්‍රෝධයක් නැති සීල කටයුතු මනාකොට ඉටු කරන සීලයෙන් පරිපූර්ණ වෙච්ච නිකලෙස් බවට පත්වෙච්ච ඉන්ද්‍රිය දමනය ඇති කරගත්ත උතුම් රහතන් වහන්සේ තමයි බ්‍රහ්මණී කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. වාරි පොක්කර පත්තේව ආරග්ගේරිව සාසපෝ යෝන ලිප්පති කාමයේසු තමහං බ්‍රෝමි බ්‍රහ්මණං.
නිලුම් කොළයක නොරැදි බිම වැටෙන දිය බිඳුවක් වැනි වූ හිඳිකටු තොඩාග නොරැදි බිම වැටෙන අබෑටයක් බඳු වූ යමෙක් කාමයන් කෙරෙහි කිසිසේත් නොරැදීද ඔහුටයි මම බ්‍රහ්මණය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නිලුම් කොළයක රැඳින් නැතුව බිමට වැටිලා යන වතුරු බිඳුවක් වගේ. ඒ වගේම හිඳිකටු තුඩාග නොරැඳී බිමට වැටෙන අබෑටයක් වගේ කාමයන් කෙරෙහි කිසිසේත්ම ඇල්මක් නැති කෙනෙක් ඉන්නවා නම්, කාමයන් අත්තරපු උතුමෙක් ඉන්නවා නම්, කාමයන්ට නොඇලී ඉන්නවා නම් අන්නේ උත්තමයා තමයි බ්‍රහ්මණ කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝ දුක්ඛස්ස පජානාති ඉදේව කය මත්තනෝ පන්න භාරං විසංයුත්තං තමහං බ්‍රෝමි බ්‍රහ්මණං. යමෙක් මේ ජීවිතය තුලදීම දුක අවබෝධ කරලා ඒ දුකේ ඡය වීම තමා තුළින්ම දැකලා කෙලෙස් බර බැහැර කරලා මේ ලෝකයේ කිසිවක් කෙරෙහි එක් නොවි වාසය කරනවා නම් ඔහුටයි මම බ්‍රහ්මණය කියන්නේ. ගම්භීර පඤ්ඤම් මේදාවෙන් මග්ගා මග්ගස්ස කෝවිදං උත්තමත්ත මනුප්පත්තං තමහං බ්‍රහ්මි බ්‍රහ්මණං. ගැඹුරු ප්‍රඥාවකින් යුතු නුවණැත්තෙක් මගනු මග දෙකෙහි හසල දැනුමකින් යුතු වේද උත්තම අර්ථය වන අරහත්ත්වයට පැමිණ සිටීද ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අසංසට්ටං ගහට්ටේහි අනාගාරේහි චූභයං අනෝකසාරින් අප්පිච්ඡං තමහං බ්‍රහ්මි බ්‍රහ්මණං. ගිහියන් හා නොඇලී වසයිද ඒ වගේම අනාගාරිකෝ පිරිස් සමගද නොඇලිමින් සිටීද ඒ වගේම කිසිවක් කෙරෙහි නොඇලී සිටීද අල්පේච්ඡෝ ඒ තැනැත්තාටයි මම බ්‍රහ්මණයා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද එතකොට? ගිහි අයත් එක්ක එකට වාසය කරන්නේ නොඇලී ඉන්නවා. ඇලී වාසය කරන්නේ. ඒ වගේම අනගාരികෝ පිරිස් එක්කත් ඇලීමකින් තොරව වාසය කරනවා. ඒ වගේම කිසිම දෙයක් කෙරෙහි නොඇලී වාසය කරනවා. අල්පේච්ඡයි. ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා. ඒ ලද දෙයින් සතුටු වෙලා තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කරගෙන වාසය කරන කෙනෙක් වෙනවා. එතකොට මෙන්න මේ උත්තමයාට තමයි බ්‍රහ්මණ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ. නිදාය දණ්ඩම් භූතේසු තසේසු තාවරේසුච යෝන හන්ති නඝාතේති තමහං බ්‍රහ්මි බ්‍රහ්මණං. කෙලෙස් සහිත සත්වයන් කෙරෙහිද කෙලෙස් රහිත සත්වයන් කෙරෙහිද දඬුමුගුරු අත්තල යමෙක් කිසිවෙකුත් නොනසයිද හිංසා නොකරයිද ඒ තැනැත්තාටයි මම බ්‍රහ්මණය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් තියෙන සත්වයන්ටත් කෙලෙස් නැති සත්වයන්ටත් දඬුමුගුරු වලින් හිංසා කරන්නේ නැත්තම් කිසිවෙක් නසන්නේ නැත්තම් හිංසා කරන්නේ නැත්තම් අන්නේ තැනැත්තා තමයි බ්‍රහ්මණයා. දැන් බලන්න පින්වත්නි, එතකොට දැන් මේ රහතන් වහන්සේලාගේ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ජීවත් වෙන සෑම සත්වයෙක් කෙරෙහිම මෙත්සිතින් වාසය කරන, හිංසාවකින් තොරව වාසය කරන කෙනෙක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ විදිහට බලනකොට පින්වත්නි, බලන්න මේ ක්‍රියාවෙන් රහත් බව ඔප්පු වෙන්න ඕන. එහෙම නැතුව වචනින් කියාගෙන ගිය පමණින් රහතන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කියන ಗುಣ තමාගේ ක්‍රියාව තුළ තියෙන්න ඕන. ඒ ක්‍රියාව තුළ මේ ಗುಣ තියෙනවා නම් තමයි සැබෑම රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අවිරුද්ධං විරුද්ධේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සාදානේසු අනාදානං තමහං බ්‍රහ්මි බ්‍රහ්මණං. තමා කෙරෙහි වෛරීව දඬුමුගුරුගත් පුද්ගලයන් කෙරෙහි මෙත්සිතින් සිටින නිවී ගිය සිත් ඇති උපාදාන සහිත කිසිවකට උපාදාන නොවූ යමෙක් වෙයිද ඔහුටයි මම බ්‍රහ්මණයා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, තමන් කෙරෙහි වෛරයෙන්
දඩුමුගුරු අරගෙන එන පුද්ගලයා කෙරෙහිවත් වෛරසිතක් ඇති කරගන්නේ මෙත් සිතින්ම වාසය කරනවා. නිවීගිය සිතින් වාසය කරනවා. මේ ලෝකේ ඇලීම් ගැටීම් තියෙන තැනදී ඇලීම් ගැටීම් වලින් තොරව වාසය කරනවා. උපාදානයෙන් තොරව වාසය කරනවා. එතකොට මේ විදිහට වෛර නොකරන, ක්‍රෝධ නොකරන ශ්‍රේෂ්ඨ පුද්ගලයා තමයි රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. ඒ තමයි සැබෑම බ්‍රහ්මණයා. යස්ස රාගෝච දෝසෝච මානෝ මක්ඛෝච ඕහිතෝ සාසපෝරීව ආරග්ගා තමහං බ්‍රහූමි බ්‍රහ්මණං. යම් කෙනෙකු තුළ රාගයත්, ද්වේෂයත්, මාන්නයත්, ගුණමකු බවත් හිඳිකටු තුඩගින් ගිලිහි වැටෙන අබෑටයක් පරිද්දෙන් ගිලිහි යයිද ඔහුටයි මම බ්‍රහ්මණයා කියන්නේ. මේ රාග, දේශ, මෝහ සම්පූර්ණයෙන්ම නැසලා, මාන්නය සම්පූර්ණයෙන්ම නැසලා, අනුන්ගේ ගුණමකන ගුණමකු බව සම්පූර්ණයෙන්ම නැසලා, ඒ සියල්ල නිදහස් වුණොත්, අන්නේ නිදහස් වුණොත් තමයට තමයි නියම රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ කිසිම මිම්මකින් මනින්න බෑ. ප්‍රමාණකින් මනින්න බෑ. එතකොට මෙන්න මේ උත්තමයා තමයි රහතන් වහන්සේ. රාගේ දුරු කරාම, ද්වේෂේ දුරු කරාම, මෝහේ දුරු කරාම ඒ රහතන් වහන්සේ කිසිම මිම්මකට යටත් වෙන්නේ නැහැ. කෙලෙස් වලින් තොර වුණාට පස්සේ නැවත කෙලෙස් වලට යට වෙන්නේ නැහැ. මෙන්න මේ උත්තමයා තමයි බ්‍රහ්මණ කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි, යමෙක් යම් වචනයකින් කිසිවෙකු සමග නොගැටේද, ආක්‍රෝෂ වචන නොකියයිද, සත්‍ය වූ වචනම කියයිද, ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ එතකොට කිසිම වචනයකට කිසිම පිරිසක් එක්ක ගැටෙන්නේ නැත්තම් ඒ උත්තමයා තමයි කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයා. ඒ වගේම තමයි ආක්‍රෝෂ පරිභව කරන්නේ නැත්තම්, සැර වචන කියන්නේ නැත්තම්, පරුස වචන කියන්නේ නැත්තම්, අන්නේ තමයි මේ චිත්තසංතානේ නිවුණ පුද්ගලයා. ඒ වගේම කතා කළොත් කතා කරන්නේ සත්‍ය වූ වචන විතරයි කියනවා. සත්‍යමයි කතා කරන්න කියනවා. මේ තමයි උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයා, අරහත්වයට පත්වන කෙනා. ඒ තමයි බ්‍රහ්මණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝච දීගංව රස්සංවා අනුං තූලං සුභාසුභං ලෝකේ අදින්නන් නාදියති තමහං බ්‍රහූමි බ්‍රහ්මණං. යමක් දීර්ඝ වේවා, කෙටි වේවා, අනුමාත්‍ර වේවා, විශාල වේවා, සුභ වේවා, අසුභ වේවා, මේ ලෝකේ නොදුන් කිසිවක් නොගනීද අන්නේ තැනැත්තාටයි මම බ්‍රහ්මණ කියන්නේ. එතකොට එහෙනම් තමන් වෙනුවෙන් දීලා නැති, විශාල වේවා, පුංචි වේවා, ලස්සන වේවා, ප්‍රනීත වේවා, මොනවා හරි නොදුන් දෙයක් තියෙනවා නම් ඒ කිසිවක් සොරසිතින් ගන්නෙ නෑ කියනවා. අන්නේ උත්තමයට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ආසා යස්සන විජ්ජන්ති අස්මින් ලෝකේ පරම්හිච නිරාසයන් විසංයුත්තං තමහං බ්‍රහූමි බ්‍රහ්මණං. යම් කිසි කෙනෙක් තුළ මෙලොව පිළිබඳ හෝ පරලොව පිළිබඳ හෝ ආශාවක් නැත්ද, ආශා රහිතව කිසිවකට නොඇලී සිටීද, ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ කිසිවක් කෙරෙහි ආසාවක් නැතුව ඉන්නවනම්, පරලොව කෙරෙහි ආසාවක් නැතුව ඉන්නවනම්, අන්නේ සියලු ආසාවලින් නිදහස් වුණු උත්තමයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. යස්සාලයා නවිජ්ජන්තේ අඤ්ඤාය අකතං කතේ අමතෝගධං අනුප්පත්තං තමහං බ්‍රහූමි බ්‍රහ්මණං. යමක තුළ කිසි ආලයක් නැද්ද, අවබෝධය පිළිබඳව කෙසේද යන සැකය නැද්ද, ඒ අමා නිවන තුළට පැමිණ සිටීද, ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. එතකොට කිසිම ආලයක් නැති අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් නෑ කියනවා. ඒ කියන්නේ ඒක කොහොමද, මේක කොහොමද, මේක කොහොම වෙයිද, අරක කොහොම වෙයිද කියලා මේ වගේ අවබෝධය පිළිබඳව කිසිම සැකයක් නෑ කියනවා. අවබෝධය පිළිබඳව සැකයක් නැති
අමා නිවනට පැමුණුන උත්තමයා තමයි සැබෑම රහතන් වහන්සේ කියලා කියන්නේ. යෝධ පුඤ්ඤංච පාපංච උභෝ සංඝං උපච්චගා අශෝකං විරජං සුද්ධං තමහං භූමි බ්‍රහ්මණං. යම් කෙනෙක් මෙලෝදීම පිනත් පවත් යන දෙකම ඉක්මවා ගියාද ශෝක රහිත වූ කෙලෙස් රහිත වූ පිරිසිදු ඒ තැනැත්තාටයි මම බ්‍රහ්මණ කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චන්දං වූ විමලං සුද්ධං විප්පසන්න මනාවිලං නන්දී භව පරික්ඛේනං තමහං භූමි බ්‍රහ්මණං. නිර්මල වූ පිරිසිදු වූ පුන්සඳ මණ්ඩල බඳු ඊතා පහන් වූ නොකැළඹී ගියා වූ තෘෂ්ණාවත් භවයත් ක්ෂය වී ගිය යමෙක් සිටීද ඔහුටයි මම බ්‍රහ්මණය කියන්නේ. බලන්න පින්වත්නි කොතරම් සුන්දර වචනද. නිර්මල පිරිසිදු බවට පත්වන හරියට පුන් පෝය දවසට පෑයපු පුන්සඳ මණ්ඩල වගේ ඊතා පහන් වූ සිත් ඇති කැළඹිලා නැති සිත් ඇති තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු උත්තමයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් මේ දුක් කරදර සහිත වූ ගමනින් දුෂ්කර වූ මේ සසර තරණය කරලා මෝහය ඉක්මවා යනවද සසරින් එතර වුණාද ධ්‍යාන වඩනවද කෙලෙස් රහිත වූ සැක රහිත වූ උපාදාන රහිත වූ නිවී ගිය ඒ උත්තමයට තමයි බ්‍රහ්මණ කියලා කියන්නේ. බලන්න මේ රහතන් වහන්සේලා ගැන කියන ಗುಣ කොච්චර ಗುಣ තියෙනවද. එතකොට මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ නමකට හැර කාට නම් කිව හැකිද? ඉතින් මේ කියන්නේ රහතන් වහන්සේලා තුළ තියෙන ಗುಣ. යෝධ කාමී පහත්වාන අනාගාරෝ පරිබ්බජේ කාම භව පරික්කේනං තමහම් භූමි බ්‍රහ්මණං. යමෙක් මේ ලෝකෙදීම කාමයන් අත්හැරලා අනගාരികව පැවිදිව කාම භව සියල්ල ක්ෂය කරයිද අන්නේ තැනැත්තාටයි මම බ්‍රහ්මණයා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යෝධ තණ්හං පහත්වාන අනාගාරෝ පරිබ්බජේ තණ්හා භව පරික්කේනං තමහම් භූමි බ්‍රහ්මණං. යමෙක් මෙහිදීම තෘෂ්ණාව ප්‍රහාණය කරලා අනගාരികව පැවිදිව තෘෂ්ණා භව සියල්ල ක්ෂය කරන ලද්දේද අන්නේ තැනැත්තාටයි මම බ්‍රහ්මණයා කියලා කියන්නේ. හිත්වා මානුසකං යෝගං දිබ්බං යෝගං උපච්චගා සබ්බ යෝග විසංයුත්තං තමහං භූමි බ්‍රහ්මණං. යම් කිසි කෙනෙක් මේ මිනිස් ලෝකෙට බැඳෙන කෙලෙස් අත්හැරලා දෙව්ලොවට බැඳෙන කෙලෙස් අත්හැරලා ඒවා ඉක්මවා ගියාද සියලුම ක්ලේශයන්ගෙන් නිදහස් වුණාද ඒ සියල්ලට නොඇලී සිටියද ඔහුටයි මම බ්‍රහ්මණයා කියලා කියන්නේ. ඊළඟ ගාථාවේ තියෙනවා හිත්වා රතිංච අරතින් සීති භූතං නිරූපදින් සබ්බ ලෝකාභිභුං වීරං තමහං භූමි බ්‍රහ්මණං. යමෙක් මේ පංචකාම ගුණයන්ට ඇති ආසාව නම් වූ රතියත් ධර්මයේ හැසිරෙන්න ඇති අකමැත්ත නම් වූ අරතියත් හැරදමා සිහිල් වෙලා නිවී ගියේද කෙලෙස් රහිත වූයේ වේද සීල ලෝකයේ අභිභවා ගියේද අන්න ඔහුටයි මම බ්‍රහ්මණ කියලා කියන්නේ. චුතිඤ්ඤෝ වේදී සත්තානං උපපත්තිංච සබ්බසෝ අසත්තං සුගතං බුද්ධං තමහං භූමි බ්‍රහ්මණං. යමෙක් සත්වයන්ගේ චුතියත් උපතත් සර්ව ප්‍රකාරයෙන්ම දන්නවද කිසිවකට නොයලුණු සුගත වූ ආර්ය සත්‍ය අවබෝධ කළා වූ ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. යස්ස ගතින්න ජානන්ති දේවා ගන්ධබ්බ මානුසා කේනාසවං අරහන්තං තමහං භූමි බ්‍රහ්මණං. යමෙක් උපදින්නේ කොහේද කියලා දිව්‍ය ගාන්ධර්ව මනුෂ්‍යාදී කිසිවෙකුටත් හොයාගන්න නොහැකිද? එබඳු කීනාස්ටෝ අරහත්ත්වයටපත් තැනැත්තාටයි මම බ්‍රහ්මණ කියන්නේ. යස්ස පුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචන අකිංචනං අනාදානං තමහං භූමි බ්‍රහ්මණං. යමෙකුට අනාගතය පිළිබඳ හෝ අතීතය පිළිබඳ හෝ වර්තමාන පිළිබඳ හෝ කිසි බැඳීමක් නැද්ද? කිසිවෙකුට නොබැඳුන කිසිවෙකුට උපාදාන නොවුන
ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. උසභම් පවරං වීරං මහේසින් විජිතාවිනං අනේජං නහාතකං බුද්ධං තමහං භූමි බ්‍රහ්මණං. ශ්‍රේෂ්ඨ උත්තම වූ මහා වීරිය ඇති මහා ඍෂි වූ මරසෙනග පරදවා දිනන ලද්දා වූ කෙලෙස් රහිත වූ කෙලෙස් සෝදාහල ආර්ය සත්‍ය අවබෝධ කළ ඔහුටයි මම බ්‍රහ්මණයා කියන්නේ. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අරහත්ත්වය පිළිබඳව තියෙන ගුණ කොතරම් ශ්‍රේෂ්ඨද. ඔබ්බේ නිවාසං යෝ වේදී සග්ගා පායංච පස්සති අතෝ ජාතික්ඛයම් පත්තෝ තමහං භූමි බ්‍රහ්මණං. යම්කිසි කෙනෙක් පෙරවිසූ කඳ පිළිවෙල දනීද, ස්වර්ගය අපාය දකීද, ඒ වගේම ඉපදීම ෂේ කරලා නිවනට පත්වනේද, ඔහුටයි මම බ්‍රහ්මණ කියන්නේ. සමඤ්ඤා හේසා ලෝකස්මින් නාමගොත්තං පකප්පිනං සමුච්ච සමුදාගතං තත්ත තත්ත පකප්පිතං. මේ ලෝකෙහි තිබෙන නොයෙක් නාම ගෝත්‍රයක්ද මේවා සාමාන්‍ය ලෝකයා විසින් කල්පනා කොට තබන ලද ව්‍යවහාරික නම් විතරයි. ඒ තැන්වලදී ඒ අය හඳුනාගන්ටයි මේ නම් කල්පිතව ගොඩනගන්නේ. දැන් බලන්න පින්නත් නිතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ තියෙන මේ නොයෙක් නාම ගෝත්‍ර මේවා මේ සාමාන්‍ය ලෝකයා කල්පනා කර කර ව්‍යවහාරයට හදාගත්ත දේවල් විතරයි කියනවා. ඒ වගේ සත්‍ය ස්වභාවයක් නැහැ කියනවා. මේවා ඒ දේවල් හඳුනගන්න ගොඩනගාගත්ත කල්පිතයක් විතරයි කියනවා. බලන්න කොච්චර සත්‍යයක්ද කියලා. අපි මේ වගේ නොයෙක් මතිමතාන්තර නිසා නොයෙක් අර්බුද හදාගෙන මිනිස්සු අතරේ එක ගැටුම් ඇති කරගන්නේ නැද්ද? මේ ගැටුම් තියෙන්නේ මේ මනක් කල්පිතව ගොඩනගාගත්ත දේවල් නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වුණාට දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ නම් ඇසුරින් මිනිස්සු තුළ මුල් බැසගත්ත විවිධාකාර දෘෂ්ටි තිබෙන බව ඔවුන් දන්නේ නැහැ. ඒ නොදන්නා නිසාම ඔවුන් කියනවා බ්‍රහ්මණයෙක් වෙන්නේ උපතින් කියලා. දැන් බලන්න එතකොට දීර්ඝ කාලයක් තිස්සේ මේ මිනිස්සු තුළ නොයෙක් මත මුල් බැසගත්ත හින්දා ඒවා දෘෂ්ටිගත වෙච්ච හින්දා තමයි මිනිස්සු මේ දේවල් කියා යන්නේ. නමුත් බ්‍රහ්මණයෙක් සැබෑ උත්තමයෙක් උපතින් වෙන්නේ නැහැ කියනවා. නචච්චා බ්‍රහ්මනෝ හෝති නචච්චා හෝති අබ්‍රහ්මනෝ කම්මනා බ්‍රහ්මනෝ හෝති කම්මනා හෝති අබ්‍රහ්මනෝ. උපතකින් බ්‍රහ්මණයෙක් වෙන්නේ නැහැ. උපතකින් අබ්‍රහ්මණයෙක් වෙන්නෙත් නැහැ. ක්‍රියාවෙනුයි බ්‍රහ්මණයෙක් වෙන්නේ, ක්‍රියාවෙනුයි අබ්‍රහ්මණයෙක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ කොච්චර සත්‍යයක්ද? ඊළඟට වදාලා කස්සකෝ කම්මනා හෝති සිප්පිකෝ හෝති කම්මනා වාණිජෝ කම්මනා හෝති පෙස්සිකෝ හෝති කම්මනා. ක්‍රියාවෙනුයි ගොවියෙක් වෙන්නේ, ඒ වගේම ශිල්පියෙක් වෙන්නෙත් ක්‍රියාවෙන්. ක්‍රියාවෙනුයි වෙළෙන්දෙක් වෙන්නේ, ඒ වගේම කම්කරුවෙක් වෙන්නෙත් ක්‍රියාවෙනුයි. චෝරෝපි කම්මනා හෝති යෝධා ජීවෝපි කම්මනා යාචකෝ කම්මනා හෝති රාජාපි හෝති කම්මනා. සොරෙක් වෙන්නෙත් ක්‍රියාවෙන්, හමුදාකාරයෙක් වෙන්නේ ක්‍රියාවෙන්, යාග හෝම කරන්නෙක් වෙන්නේ ක්‍රියාවෙන්, රජෙක් වෙන්නෙත් ක්‍රියාවෙනුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි, මේ විදිහට පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයන් තුලින් හට ගැනීම සිදුවන බව දකින්නා වූ කර්ම විපාකයන් පිළිබඳ දක්ෂ වූ නුවණැත්තන් ක්‍රියාව ඒ අයුරින්ම දකිනවා. ඒ නිසා කම්මනා වත්තති ලෝකෝ කම්මනා වත්තති පජා කම්මනි බන්ධනා සත්තා රතස්සානීව යායතෝ. ලෝකයේ පවතින ක්‍රියාව මතයි. සත්ත්ව ප්‍රජාව පවතින ක්‍රියාව මතයි. රතය නොගැලවී සිරවී තිබෙන්නේ කඩ ඇනිය නිසයි. අන්න ඒ වගේ සත්වයෝ තම තමන්ගේ ක්‍රියාව මත සිරවී සිටිනවා. බලන්න පින්වත්නි කොච්චර සත්‍ය කාරණයක්ද මේ ලෝකේ පවතින ක්‍රියාවත් එක්ක. ඒ නිසා මේ ලෝක සත්‍යයා රැඳිලා තියෙන ක්‍රියාව මත. ඒ කියන්නේ ගමන් කරන රථයක කඩ ඇනිය බිඳිලා ගියොත් ඒ රෝද ගැලවෙලා යනවා. අන්න ඒ වගේ කර්මය මත හිර වෙලා මේ සත්තු ඉන්නේ. කර්මයෙන් තමයි මේ සත්‍යයා මේ සසර ගමන අරගෙන යන්නේ. තමන්ගේ ක්‍රියාව මත තමයි මේ සත්‍යයා හිර වෙලා ඉන්නේ. තපේන බ්‍රහ්මචරියේන සංයමේන දමේනච
ඒතේන බ්‍රහ්මනෝ හෝති. ඒතම් බ්‍රහ්මන මුත්තම. තපසිනුත් බ්‍රහ්මචර්යාවුණු සංවරවීමිනුත් දමනය වීමිනුත් යන මෙන්න මේ කාරණාවලින් තමයි බ්‍රහ්මණයෙක් වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවෙන් යුතුගෙනා තමයි උතුම් බ්‍රහ්මණයෙක් බවට පත්වෙන්නේ. ඔබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්්‍ය ඥානය කියන ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ ශාන්තෝ පුනර්භවය ෂය කරන ලද යමෙක් වේද පින්වත් වාසෙට්ට ඔහුව කරුණු දන්නා නෝනැතියන්ගේ බසින් හඳුනාගන්න. ඔහු තමයි බ්‍රහ්මයා. ඔහු තමයි ශක්‍රයා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය කොයි වගේද, රහතන් වහන්සේලාගේ ස්වභාවය කොයි වගේද, මේ බුදුරජාණන් වහන්සේ ගුණ ඉස්මතු කරලා කියලා දුන්නා. ඒ නිසා මේ ලෝකේ මිනිසුන් විසින් හිතින් හදාගත් දේවල් එක ගැටිලා වැඩක් නෑ. ඉතින් මවාගෙන දෘෂ්ටිගත වෙච්ච ඒවත් එක ගැටිලා වැඩක් නෑ. අපි සැබෑවටම නුවණින් කල්පනා කරලා සැබෑම බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ඕන. ඉතින් මේ වාසෙට්ට භාරද්වාජ බුදුරජාණන් වහන්සේ සැබෑවටම හඳුනාගත්තා. ස්වාමීනී භාගතුන් වහන්සේ මේ වදාළේ තාම සුන්දර ධර්මයක්, අතිශයින්ම සුන්දරයි. ස්වාමීනී භාගතුන් වහන්සේ අපි භාගතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝ රත්නය සරණ යනවා. අපි අද ඉඳලා දිවි තිබෙනතුරු තෙරුවන් සරණ ගිය උපාසක හැටියට පිළිගන්නාසේක්වා. උතර බලන්න පින්වත්නි, මේ බ්‍රහ්මන පවුලක ඉපදිලා බ්‍රහ්මන වෙච්ච මේ තරුණයෝ දෙන්න දිවි තිබෙනතුරා තෙරුවන් සරණ ගියා. ආය කවදාවත් ඒ සරණ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ ලෝකයේ තියෙන එක එක මතවාදවල පැටලින් නැතුව, නොයෙක් ජන කොටස් එක්ක පැටලින් නැතුව, කුල ભેද, වර්ණ ભેද, ජාති ભેද මේ වගේ ආදී සියල්ලන්ගෙම තොර වෙලා සැබෑ වූ සත්‍ය හඳුනාගෙන මේ ලෝකේ නුවණින් දකින ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා මේ උතුම් සද්ධර්මී උපකාරයෙන් සිළු දෙනාටම ඒ උතුම් නුවණ ඇති කර ගැනීමට, සත්‍ය වූ ධර්මයේ දකින්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 74 වීරමාවත දෙපානම පන්නිපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් ජයතිස්ස දසනායක මහතා විසින් ඒ පින්වත් මහත්මයාගේ මේ උතුම් ධර්ම දාණයෙන් රැස් කරන පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණේ කොණේහේන රඳාවෙල නිවසේ පදිංචිව සිට මීට වසර කිහිපයකට පෙර මිය පරලොව ගිය ඩැනියෙල් දසනායක පියාණන්ටත් මීට වසර 2කට පෙර මිය පරලොව ගිය රූපසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි අද මේ උතුම් ධර්ම දාණය පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සිළු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස් කළ සිළු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඒ වගේම මේ පරලෝකීය බේබී දසනායක, මේරි දසනායක, ප්‍රේමදාස කොඩිතුවක්ව සහ ඒබ්‍රහම් දසනායක පියාණන්ට සහ එම මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පරලෝකීය ඩැනියෙල් දසනායක පියාණන්ටත් ඒ වගේම රූපසිංහ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සිළු පින්නතුන් නමින් නන් අයුරුන් උදව්පකාර කළ සිළු දෙනා නමින් මේ පරලෝකීය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් පරලෝ ජීවිත සෝපත් වේවා, සැපෙන් සැපේටපත් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින ජයතිස්ස දසනායක මහතා ඇතුළු පවුලේ සිළු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සිළුම් පින්නතුන්ටත් එම පවුල්වල සිළු දෙනාටත් නන් අයුරුන් උදව්පකාර කළ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සිළුම් පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු
ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සිළුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සිළු දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සිළුම් පින්නතුන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය